ආයුබෝවන් මේ මාසේ 5 වෙනිදා උදෑසනයි මේ සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ කියන ප්‍රාර්ථනාව තමයි ලංකාවේ වෙසක් සතියේ දෙවන දවස ගත කරන අපි ලෝක සත්වයා වෙනුවෙන්ම මේ මොහොතේදී හිතින් ප්‍රාර්ථනා කරන්නේ. මේ තීරණාත්මක අවස්ථාවක් රටට විතරක් නෙමෙයි ලෝකයට. තීරණාත්මක අවස්ථාවක් කියලා කියන්නේ තීරණ ගන්න ඕනේ අවස්ථාවක්. තීරණ ගනිද්දී කලමනාකරන විශේෂදී කියනවා බය වෙලා තීරණ ගන්නත් එපා තීරණ ගන්න බය වෙන්නත් එපා. බය වෙලා තීරණ ගන්නත් එපා තීරණ ගන්න බය වෙන්නත් එපා. ලංකාවේ COVID-19 ආසාදිත රෝගීන් 28 දෙනෙක් වාර්තා වෙච්ච වෙලාවේ ලොකු හාහුවක් ගියා. රට ලොක්ඩවුන් කරන්න දැන් මේක බරපතලයි. හැබැයි මේ වෙලාවේ ජනාධිපතිතුමා කිව්වා නෑ 28ක් රෝගීන් වාර්තා වුණා කියලා කියන්නේ කලබල විය යුතු අවස්ථාවක් නෙවෙයි. නායකයෙක් කලබල විය යුතු නෑ. මේ ගැන අපි කළමනාකරණය කරලා තීන්දුවක් ගනිමු කියලා. ඒකේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. අද දිනමින පුවත්පත ප්‍රධාන පුවත හැටියට වාර්තා කරන්නේ කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව සමත් වුණා. කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව සමත් වුණා. පුවත් එක්කම තවත් කාරණා කිහිපයක් තියෙනවා. COVID-19 මරණ අනුපාතයේ 0.97යි. හඳුනාගත් පොකුරු 31න් 27ක්ම දැනට අක්‍රියයි. මේ කියන්නේ කාරණා කියන්නේ නොබැඳි සමුළුව අමතමින් ජනාධිපතිතුමා. මේට අදාළ තවත් පුවත් ගණනාවක් තියෙනවා. අපි ඒව වාර්තා කරන්න කලින් අද උදේ පත්තරෙන් ප්‍රසාද් වඳිනවා දෙනවා. මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. තීරණ ගන්න බය වුනේ නැති නිසා සහ බය වෙලා තීරණ ගත්තේ නැති නිසා කොරෝනා පාලනයට ලංකාව සමත් වී තිබෙනවා. අද මෞලික පුවත්පතත් ප්‍රධාන පුවත හැටියට ඒක වාර්තා කරනවා කොරෝනා පාලනයේදී අප ලැබූ ජයග්‍රහණ සමාජික රටවල් සමග බෙදා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඊයේ සඳහන් කරන්නේ නොබැඳි ජාතීන්ගේ ඔන්ලයින් නායක සමුළුව අමතමින් නායක සමුළුව ඔන්ලයින්ව අමතමින් ප්‍රකාශ කර සිටින්නේ. ඒ අනුව අපි සුවිශේෂී පියවර කිහිපයක් ගැනීමට සමත් වූයෙමු. ආරක්ෂක හමුදා විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සහ රෝගීන් හඳුනා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම සහ පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයන් ඇසුරු කළ අය හඳුනා ගැනීමට යෙදවීම ඒ අතර වෙයි. මේ පියවර දෙක වසංගතයේ පැතිරීම හොඳින් පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට උපකාර විය. මේ විදිහට විස්තර කරමින් ජනාධිපතිතුමා කියනවා විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට සහ COVID-19 පැතිරීම පාලනය කිරීමේ නිරත සෙසු සේවාවන්ට සහාය වීම සඳහා මගේ රජය මාර්තු 18 වනදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇන්ද්‍රිය නීතිය පනවා ජනතාවගේ ගමනාගමනය පාලනය කළේය. දෛනික කාර්යයන් අඩපණ වූ අතර අභියෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව පියවර රැසක් හඳුන්වා දුන්නේය. අඩු ආදායම්ලාභී පවුල්වලට, විශ්‍රාමිකයන්ට, ආබාධිත පුද්ගලයන්ට, දෛනික වැටුප්ලාභීන්ට හා ගොවීන්ට මූල්‍ය සහනාධාර ලබා දීම. මනා සම්බන්ධීකරණයක් ඇතිව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමට කළමනාකරණය. දැනට පවත්නා කර්මාන්ත සඳහා සහාය වන අතරම නව ආර්ථික උපනති නිර්මාණය කිරීම සඳහා නව ව්‍යාපාරික මාර්ග නවීකරණය කිරීම. ගොවීන් පාරිභෝගිකයන් සහ සපයුම්කරුවන් සම්බන්ධීකරණය. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපීම සහ දුරස්ස අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර සඳහා ඩිජිටල් තාක්ෂණයේ භාවිතයට යොමු කිරීම. මේ ආදී විදිහට ගත්තාම කොරෝනා මර්ධනය කිරීම එහෙම නැත්නම් කොරෝනා පාලනය සියතර ගැනීම පමණක් නොවේ ජන ජීවිතයට විය හැකි බාධාවන් අවම කර ගැනීම සඳහා සහ ආර්ථිකය පුළුවන් තරම් ශක්තිමත් කර ගැනීම සඳහා ගත පියවර විස්තර කරනවා. ජනාධිපතිතුමා ඉල්ලනවා මේ මොහොතේදී අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයාචනයක් කළ යුතු බව සහ ශ්‍රී ලංකාවේ එක්වන බව ජනාධිපතිතුමා ඊයේ ලෝකනායකයන් හමුවේ කියා සිටිනවා. ඒක මෙතන වැදගත් දෙයක් තමයි දැන් අපි ගත්තම දැන් කලාපීය රටවල් ගත්තම ලෝකේ හුඟක් රටවල මේ කොරෝනාත් සමග මොහුගේ සමගියට යම්කිසි බාධා එල්ලලා තිනවා. අර යුරෝපා සංගමය, ඇමරිකාව, ඒ වගේ මේ බල කඳුරු වල තියෙන යම්කිසි දෙදරීමක්. නමුත් ආසියානු කලාපී මම හිතන්නේ රටවල් හුඟක් සමගියෙන් ඉන්නේ. විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල් ඇතුළු කලාපීය රටවල් වල තියෙන සහයෝගීතාවය. විශේෂයෙන්ම අපි අරමුදලක් පිටවන යෝජනා කරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ වගේම අනෙකුත් රටවලින් ආධාර ලබා දුන්නා. ඉන්දියාව සහ පාකිස්තාන වගේ රටවල්. අපි දන්නවා යුද්ධය පැවති වෙලාවෙත් යුද්ධය අවසන්
අවසන් කිරීම සඳහා මේ රටවල සහයෝගය හිමි වුණා. ඒ වගේම ඔබ කිව්ව වැදගත්ම දෙයක් තමයි ජනත්ව අපුඩා දක්වමින් විශේෂයෙන්ම ආර්ථිකය කොහොමද ජයග්‍රහණය කරමින් පසු ඇඟලුම් කර්මාන්තය, දේශීය ආර්ථිකය, දේශීය භෝගගා. ඉතින් මෙතෙන්දී බංග්ලාදේශය, පාකිස්තාන, ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාල මේ වගේ රටවල් වලට ලොකු වගකීමක් තියෙනවා එකට ඉඳගෙන කටයුතු කරන්න. ඔවුන්ට පුළුවන් කේවල් කිරීමේ බලය ලබා ගන්න. මම හිතන්නේ දැන් සිට මේ උපාය මාර්ග වලට අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඔව් විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර සහයෝගීතාව කෙසේ වෙතත් ඇමරිකාව වගේ රටවල් වල අපි දකින්නේ මේ අර්බුදයත් එක්කම ඔවුන් ප්‍රාන්ත රාජ්‍ය සහ මධ්‍යම ආණ්ඩුව අතර ලොකු කමැල්ලක් ලොකු ගැටුමක් ඇති වෙලා තියෙන නිසා කලාපීය සහයෝගීතාව මේ මොහොතේ වැදගත්. අනික් පැත්තෙන් ගත්තාම ලෝක ආර්ථිකය සහ ලෝකයේ බලය ආසියාව පැත්තට මේත් එක්කම සංකේන්ද්‍රණය වෙනවා හැරෙනවා කියලා හිතනවා නම් ආසියාවේ අපි එක්සත් වන ගී සිටීමට කටයුතු කරන එකත් ඉතාම වැදගත්. අර ජනාධිපතිතුමා කියපු කාරණාව තවදුරටත් තහවුරු වෙනවා. PCR පරීක්ෂණ වැඩි කළත් ආසාදිතයන් අඩු වෙමින් යනවා කියලා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත උපුටා දක්වනවා. ඒ අනුව මේ වන විට 1636ක් දක්වා PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. හැබැයි ඒ වන විට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු සංඛ්‍යාවක් බවට තමයි වාර්තා වන්නේ. පරීක්ෂණ වලට සාපේක්ෂව. ඒ කියන්නේ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මියත් මේ කාරණාව සඳහන් කරලා තිබුණා. PCR පරීක්ෂණ වලින් දැන් වාර්තා වෙන ආසාදිතයන් ප්‍රමාණය 3% දක්වා පහළ බැස තිබෙන බව. 3% දක්වා පහළ බැස තිබෙනවා. ඒ කියන්නේ රෝගිය පාලනය කිරීම මේ වන විට සෞඛ්‍ය අංශ Tamanගේ අතට අරගෙන තියෙනවා කියන කාරණාව තහවුරු වෙනවා. අවධානය කියන එක තියාගන්න ඕන. ඒක අපේ වගකීමක්, සමාජ වගකීමක්. පැහැදිලිවම. දැන් හොඳ උදාහරණය ස්විට්සර්ලන්තය ඊයේ තවත් රෝගීෙක් වාර්තා වෙනවා. කියන ස්විට්සර්ලන්තය තමන් ඉතාම සාර්ථකව මේක පාලනය කළා කියලා තැනට ගිහිල්ලා ලොක්ඩවුන් තත්ත්වය ඉවත් කළා. ඊට පස්සේ තමයි නැවත වාර්තා වෙන නිසා මේ වෛරසය සහ මුලින්ම ලෝකයෙන් තුරන් කරන තෙක් මිහිතලෙන් තුරන් කරන තෙක් මේ අවදානම අප තුළ පවතිනවා. අරුණ පුවත්පත වාර්තා කරන සුපුරුදු පරිදි ලෝක තත්ත්වය කොහොමද ව්‍යාප්තිය? ඒ අනුව මේ වන විට 35,98,700ක් ලොව පුරා COVID-19 ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ 2,49,722ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි රැයක් නිදාගෙන නැගිටිද්දී මේ ගණන දහස් ගණනින් ජීවිත බිලිගන්න කොවිඩ් වසංගතය සැරසී සිටින බව පේන්න තිබෙනවා. වාර්තා වන රෝගීන් අනුව තවදුරටත් ඉදිරියෙන් සිටින ඇමරිකා එක්සත් ජනපදය 11,93,724ක් ඉන්නවා. වැඩිම මරණ වාර්තා වෙන්නෙත් ඇමරිකා එක්සත් ජනපදයෙන් 68,981ක් වාර්තා වෙනවා මරණ. ඊයේ විශේෂයෙන්ම වාර්තා කරන කාරණයක් තමයි ඊයේ දවසේදී බ්‍රසීලය ඔවුන්ගේ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ්‍ය ඉක්මවුවා. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු මහද්වීපය, ඒ කියන්නේ දකුණු ඇමරිකාව සහ යුරෝපය, ඒ කියන්නේ යුරෝපීය තර්ජනයේ යම් මට්ටමකින් අඩු වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ දිහාවට අපි දැක්ක දිනුෂ දැන් ස්පාඤ්ඤ වගේ ඉතාලි ස්පාඤ්ඤ 500 ඇමරිකාවේ යම් විදියකට අඩු වෙනකොට මේක බ්‍රසීලයෙන් මතුවෙනවා. ඒ කියන්නේ කොහේ හරි අර බෝලේ වතුරේ දාගෙන ඉන්නා වගේ තමයි. නිසා පරිස්සමින් ඉන්නකොට කොහේ හරි මතුවෙන්නත් පුළුවන් මේක සම්පූර්ණයෙන්ම තුරන් වෙනවා. ඒ වගේම වුහාන් ප්‍රදේශයේ සිසුන් දිනුෂ හෙට පාසල් යනවා ජේෂ්ඨ සිසුන්. මම කියන්නේ පාසල් යන්න ආසාවෙන් බලාපොරොත්තු වෙන්න සියලු දෙනාටම සුබ පණිවිඩයක් ලබා දෙනවා මේ වෛරසය ආරම්භ වුණු තැනින්ම. ඔව්. ලංකාවේ තත්ත්වය ගත්තම ආසාදිතයන් 194කට සුවයි කියන පුවත වාර්තා කරනවා මව්බිම් පුවත්පත. 549ක් රෝහලේ කියලා ඔය මුළු ගණන 751යි කියන එක අපි දැනට විරාමයක් තියමු. මොකද දැන් පුවත්පතේ පිටු සැකසෙන අවස්ථාවේදී තමයි 751. ඊට පස්සේ තවත් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අපිට නිල වාර්තා අනුව දැනට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියනවා 751 දෙනෙක් වාර්තා වී තිබෙන බව. 751 දෙනෙක් මුළු ගණන වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම යාවත් කාලීන කිරීම අනුව අපිට වාර්තා කරන්න පුළුවන්. අපි උත්සාහ කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා වැඩසටහන අතරතුරදී සම්බන්ධ කරගන්න. එහෙම වුණොත් අපිට නිවැරදිම තොරතුරු වාර්තා කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය පත්තරවල පිටුසකස් කරනකොට අපි දන්නවා ලේට් සිටි මුද්‍රණය, අලුයම් මුද්‍රණය සාමාන්‍යයෙන් රාත්‍රී 10-11 වෙනකොට ඉවර කරනවා මුල් පිටුව. එතකොට මම හිතන්නේ PCR පරීක්ෂණ 1600 ගණනක් කරනකොට සමහර පරීක්ෂණ වාර්තා එන්නේ මධ්‍යම රාත්‍රියේ. මේ තත්ත්වයත් එක තමයි මේ කාරණේ මතුවලා තියෙන්නේ. ඔව්. අදියර කිහිපය කෙනෙක් කියන හවස 4ට පමණ, ඊට පස්සේ 8ට පමණ, 12ට පමණ, මොකද පැය 4ක පමණ කාලයක්, 4ක 4මාරක පමණ කාලයක් ගත වෙනවා මේ PCR පරීක්ෂණේ වාර්තාව නිකුත් කරන්න. කොරෝනාවෙන් වයස අවුරුදු 72ක කතක් මියගිය සංවේගදායී පුවතත් අපි සඳහන් කරනවා.
මේ 9 වෙනි බිල්ල කොරෝනාව සමාවෙන 8 වෙනි බිල්ල කොරෝනාව පිළිගත්ත. ඒ අනුව කොරෝනාවෙන් වයස අවුරුදු 72ක කාන්තාවක් මෙමිය යන්නේ. ඇය වකුගඩු රෝගය නිසා පීඩාවට පත්ව සිටි කාන්තාවක්. දින ගණනාවක් තිස්සේම පොල්පිටිගම් ප්‍රදේශයේ කාන්තාවක් දින ගණනාවක් තිස්සේ දැඩි සත්කාරයක ප්‍රතිකාර ලබමින් සිටියා. එකම රෝගිය හිටපු දැඩි සත්කාරයක. ඔව්. දවස් කිහිපයක් දැඩි අසනීප තත්ත්වෙන් හිටියේ. ලංකාදීපයේ වාර්තා කරන ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද කියලා, කොහොමද ගණන් හැදෙන්නේ කියලා බලන්න. කොහොමද ලංකාදීපය මේ බොක්ස් කරලා පෙන්වන්නේ ගණන් හදන විදිය. ලංකාවේ වාර්තා වන රෝගීන් ගණන 751යි, සුව ලැබූ ගණන 194යි, රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 549යි, වැඩිවීම 33යි, සැකමත වෛද්‍ය අධීක්ෂණයට 137යි, මරණ 8යි. අපිට පුළුවන් වෙයි මේ ඉලක්කම් වෙනස් වෙලාද කියන කාරණාව අනිල් ජාසිංහ මහත්මයා සම්බන්ධ කරගත්තොත් එතුමාගෙන් දැනගන්න. රත්නපුරේ සෙබලාටත් දැන් සුවයි සිරිවර්ණ කස්තුරිආරච්චි වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පතට. ඒ අනුව නාවික සෙබළ එහෙම නැත්නම් නාවික හමුදාවේ සහෝදරයා අප්‍රේල් මාසේ 22 වෙනිදා ඉඳලා නිවාඩු මත සිටියේදී අප්‍රේල් මාස 25 වෙනිදා රත්නපුර රෝහල වෙත ඇතුළත් කර PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු COVID-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. පසුව ඔහු ප්‍රතිකාර කිරීම සඳහා එදිනම IDH රෝහල වෙත යොමු කරන ලද අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබා දීමේදී වරින් වර සිදු කළ PCR පරීක්ෂණ 3ක ප්‍රතිඵල අනුව අදාළ වෛරසය තවදුරටත් ඔහුගේ ඉසුරට තුර නොමැති බව තහවුරු වීම නිසා පළවෙනි නාවික හමුදා විරෝධාර සොහොයුරා මේ විදියට සම්පූර්ණයෙන්ම සොය ලබලා ගෙදර ගියා කියන පුවත වාර්තා කරනවා අද මව්බිම් පුවත්පත. ඉස්කෝලේ යන්න බලාගෙන ඉන්නවා. ජාතික මට්ටමේ නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ බලය පළාත් කමිටුවලට ආරම්භ කරන දිනය තවම නැහැ කියලා වාර්තා කර සිටින්නේ මේ අද අරුණ පුවත්පත. ඒ අනුව විශේෂයෙන්ම ජාතික මට්ටමේ නිර්දේශ මත පදනම් වෙලා පළාත් මට්ටමේ පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව පළාත් කමිටුවක් මගින් අවසන් තීරණය ගත යුතු බව තමයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දීලා තිබෙන්නේ. පාසල් විවෘත කළාට පස්සේ ගේට්ටුව ළඟ අත් හොදන්න ගැල කරාම තියෙන්න ඕනේ. දවසකට දෙවරක් ඩෙස්ක් පුටු පඩිපෙළ විෂ බීජ හරණය කරන්න ඕනේ. අතින් වතුර බොන්න බෑ ඔන්න ඊට පස්සේ බොන වතුර ගෙදරින් ගෙනියන්න ඕනේ. ඊළඟට මව්පියන්ට ගේට්ටුව අසල රැඳී ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ වුණාට ඉස්කෝල පටන් ගනිද්දී මව්පියන්ට බොහෝ වැඩ තියෙයි, හෝම්වර්ක් තියෙයි. ජාතික ප්‍රතිපත්තියකට අනුව පාසල් විවෘත කළ යුතු බව තීරණය කරලා තිබෙනවා. හැබැයි විවෘත කරන දවස, ආරම්භ කරන ශ්‍රේණි, පාසල් ආරම්භ කරන සහ අවසන් කරන වේලාව, සතියකට දවස් කීයක් පාසල විවෘත කරලා තිබෙනවද? මේවා පිළිබඳව පළාත් මට්ටමින් තීරණය කරන පළාත් කමිටුවක් ඉන්නවා. ජාතික මට්ටමේ වෙනම කමිටුවකින් තීරණය කරනවා. හැබැයි ඉස්කෝල පටන් ගත්තා වුණත් ශාරීරික දුරස්වභාවය තියාගන්න ඕනේ, සෞඛ්‍ය පහසුකම් කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න ඕනේ කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා යොමු කරපු ලිපියේ සඳහන් වෙනවා. පාසල් පරිශ්‍රය තුළ රැස්වීම්, ප්‍රදර්ශන, ක්‍රීඩා උත්සව ආයේ දැනුම් දෙනතුරු පවත්වන්න බැහැ. ඒ වගේම තමයි සිසුන් 50 දෙනෙකුට එක් ජලකරාමයක් තිබිය යුතු වන අතර ගේට්ටුව අසල අත්සේදීමට ජලකරාම තිබිය යුතුයි කියලා වාර්තා කරනවා. දැන් මෙහෙම කිව්වම සමහර පළාත්වල ජල පහසුකම් නැහැ. එතකොට මොකද කරන්නේ? මේ ගැනත් හිතන්න. දිනස ඔතින් පන්ති කාමරවල ඉඩ සම්බන්ධ යම් ගැටලු මතුවෙන්නත් පුළුවන්. මොකද අපේ දුරස්ථභාවය පවත්වා ගන්න ඕන පන්ති සාමාන්‍යයෙන් සිසුන් 40ක් පමණ ඉන්නවා නම් ඒ වගේම ඔබ දන්නවා දැන් අපි පොඩි කාලේ සෞඛ්‍ය දාන ව්‍යාපාර කියලා. පාසල් වලට ඇවිල්ලා සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල වශයෙන් දැනුවත් කිරීම කරනවා. ඒක යම් උපක්‍රම උපායශීලීව දරුවන්ට ඒක ආකර්ෂණය වෙන ආකාරය. ඉතින් මම හිතන්නේ මේ සෞඛ්‍ය පුරුද්ද නැවතත් අපි දැන් දැඩිව වැළඳ ගන්න ඕන කාලයක්. ඉතින් පාසල හරහා තමයි මේ දේ හොඳටම කරන්න පුළුවන්. ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට. ඒ වගේම තමයි ඔබ කිව්වා දැන් සමහර පළාත්වල තමයි මම හිතන්නේ මුලින්ම පාසල් ආරම්භ කරන තත්ත්වයක් මතුවෙන. මොකද අපි දන්නවා දැන් සමහර දිස්ත්‍රික්කවල කොරෝනා වාර්තා වුණේ නැහැ. සමහර දිස්ත්‍රික්කවල හුඟක් ඒ තත්ත්වය පාලනය කරලා තියෙනවා. එතකොට පුළුවන් දිස්ත්‍රික්ක මට්ටමින් යාම තහනම් කරලා තියෙනවා නම් ඒ ප්‍රදේශයේ පළාතේ පාසල් ජේෂ්ඨ සිසුන්ගේ පාසල් මුලින්ම පටන් ගන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ තමයි අර මම හිතන්නේ ජාතික කමිටුවෙන් පළාත් කමිටුව දීලා තියෙනවා ඔබලාගේ ප්‍රදේශයේ තත්ත්වය ගැන ඔබලා තීන්දුවක් ගන්න කියලා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරනවා. ඔව්. කොහොමද ඉස්කෝලවල කැන්ටින් නම් නැවත කියනකම් විවෘත කරන්නේ නැහැ කියලා තියෙනවා. එතකොට කෑම එක, වතුර ටික
පුළුවන් තරම් ගෙදරින් ගෙනියන්න කියලා කියනවා. දැන් මෙහෙම තත්ත්වයක් යටතේ දිලිඳු පාසල් සිසුන් දසලක්ෂයකට පෝෂණ මල්ලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව අදාරුණු පුවත්පත වාර්තා කරනවා නිලන්ත මදුරාවල සහ උදයජීවී ඒකනායක. ඒ අනුව වාර්තා වන ආකාරයට වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කරන තුරු සියලු පාසල්වල ආපනශාලා විවෘත කිරීම සුදුසු නොවන බවත් පාසල් දරුවන්ට සිය ආහාර නිවසෙන් රැගෙන එන ලෙස දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කර තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මාසයකට ප්‍රමාණවත් වන අයුරින් මේ පෝෂණ මල්ල සකස් කරලා පෝෂණ මල්ලට අයත් වන ආහාර එකම ආයතනයකින් ලබා ගන්න විදියට ක්‍රමවේදයක් සකස් කරලා දරුවන්ට ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒක තමයි වැදගත් තීන්දුවක් තමයි මේ ආපන ශාලා සම්බන්ධයෙන් අරගෙන තියෙන්නේ. මොකද ආපන ශාලාවලට අවස්ථාව දෙනවා නම් ඔවුන්ටත් සෞඛ්‍ය උපදෙස් මාලාවක් දරුන් දෙනවා. අපි දන්නවා සමහර පාසල් ආපන ශාලාවල තත්ත්වය දිනුෂ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොහොමත් ගෙදරින් කෑම එක ගෙනියන්න පුරුදු වෙනවා නම් අනිත් එක පිටි කෑම දැන් දියවැඩියාව මේ ආදී රෝග බෝ වෙන්න පුළුවන් පැණි විවිධ දේවල් තියෙනවා මේ ශනික ආහාර වලින් ඈත් වෙන දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න. අපි අද අලුතෙන් හිතන්න පටන් ගන්නවනේ. හැම දෙයක්ම ඉතින් මේකත් හොඳට අවස්ථාවක් තියෙනවා පාසල් ළමුන්ටත් අලුතෙන් හිතන්න. හැබැයි ගුරුවරු සහ දෙමාපියෝ උන්ට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඉස්කෝලේ පටන් ගත්තම කොහොමද දරුවෝ පාසලේ ඉන්න ඕනේ දුරස්වභාවයේ තියාගන්න ඕනේ ඇඟිල්ල කටේ දාන්න එපා බිත්ති අල්ලන්න එපා වැටවල් අල්ලන්න එපා මේ උපදෙස් ටික අද ඉඳලම හොඳයි දරුවන්ට ටික ටික පුරුදු කරන්න. මූණකට අල්ලන්න එපා. මේව පුරුදු කරමු. අපි විරාමයක් කරමු. මේ අර්බුද අවස්ථාවේදී ග්‍රාම නිලධාරී මහත්තුරු සංවර්ධන සහකාර මහත්තුරු නිලධාරීන් කෘෂි නිලධාරීන් හොඳ සේවයක් කළා. හැබැයි අන්තිම මොහොතේ කිරිකලයට ගොම බින්දුවක් දාගන්න හදනවාද කියලාත් හිතෙනවා. රුපියල් 5000 බෙදා දීමේදී අසාධාරණයක් වුණා කියලා ග්‍රාම සංවර්ධන සහකාර කෘෂි නිලධාරීහු සේවයෙන් ඉවත් වෙති කියලා අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් මේ දිනුෂ දැන් සාමාන්‍ය අපි දැක්කම ජාතික හඳුන්වපතේ අංකය තමයි මේ නිර්ණායක විදිහට යොදාගන්නේ. මම හිතන්නේ මේක මේ බෙදා දීමේ රුපියල් 5000. එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය කාර්යසභාවකයි මේක ලඝුගත වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වුණොත් එතනින් විසඳ ගන්න පුළුවන්. මම කියන්නේ යම් පොඩි කාරණා තියෙද්දි දැන් යම් දේශපාලන අරමුණු සමහරට මේ පිටිපස්සේ තියෙන්න පුළුවන්. ඒ නිසා මේවෙන් ඉවත් වෙන එක සාධාරණ නෑ. මොකද දැන් ඊළඟ රුපියල් 5000ක් දැන් බෙදන්න හදන්නේ මේ මාසෙට. ඒක රටම සූදානම් වෙලා තියෙන නිසා මම හිතන්නේ දේශපාලන ඇස්කන්නඩු විල් නම් බලන්න එපා කියලා අපි නිලධාරීන් ඉල්ලා සිටිනවා. එක්සත් රාජධානියේ සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෝ කටුනායකදී කෝප වෙති කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කොච්චර අමාරුවෙන්ද ගෙන්න ගත්තේ අර Facebook වල දාලා අපිව ගෙන්න ගන්න එහෙම කියලා. හැබැයි එහෙම ගෙනාගත්තයින් පස්සේ Taman වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් මේ පිරිස ඔවුන් අධීක්ෂණය කළ හමුදා සමාජිකයන් සමග ගුවන්තොටුපළ පරිශ්‍රයේදී උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇත. මේවා තරම්ද මේවා සුදුසුද කියන කාරණාව හිතන්න වෙනවා. ඔවුන් අතුරින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා මීගමෝ ජෙට්වින්ග්ස්, ඩොල්ෆින් සහ වස්කඩුව සිට්‍රස් කියන හෝටල් පරිශ්‍ර වෙත සහ අයගම තාක්ෂණික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. මේ අතුරින් පෞද්ගලික වියදම දරන්න කැමති අයට තමයි රුපියල් 5000ක් රුපියල් 7500ක් බැගින් දෛනිකව ගෙවීමේ පදනම මත අර කියපු හෝටල් පරිශ්‍රවලට යොමු කරලා තිබෙන්නේ. මොකද දැන් මේ කියපු තරුපන්තියේ හෝටල් වල ෆුල් බෝඩ් දවසක් ගන්න ගියොත් රුපියල් 7500කට ගන්න බෑ. හැබැයි රුපියල් 30000ක්වත් වෙනවා. ඔව්. මොකද දිනුෂ දැන් මේක තමයි දැන් අපිට විචාරාත්මක කනගාටුදායක තත්ත්වයක් කියන්නේ ඔන්න ඔක තමයි. මොකද දැන් එනකොට කියනවා කොහොම හරි එන්නම් කියලා අපිට වඳින්න නැති විතරනේ. නමුත් දැන් ආවට පස්සේ අර මුලින්ම දකුණු කොරියාවේ ඉතාලිය දැන් ආපු සමහරුන්ට කුඩා පිරිසකට හැදුණු ලෙඩේ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ ලන්ඩනයේ වගේ සුපිරි විදියටම ඉන්න අමාරුයි. නමුත් ශ්‍රී ලංකාව කියන සුරක්ෂිත රටක්. ඒ සුරක්ෂිතභාවය නිසා තමයි ඔබ ගෙන්නව ගන්නෙ. ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ සියලුම රටවල් ලොක්ඩවුන් කරලා තියෙද්දි ශ්‍රී ලංකන් ගුවන් සේවය මත විශාල වියදමක් දරලා පාඩුවකුත් දරාගෙන ගිහිල්ලා මේ අය ගේන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. අපේ ශ්‍රී ලංකාවේ තියෙන ඒ ගෞරවය ආදරය නිසා. දැන් එහෙම ගෙනාවට පස්සේ එතනිත් අර මේ වගේ දේවල් කරනවා නම් මොකද මෙහෙම කට්ටියක් මෙහෙම කරලා උන් අන්තිම සමාව ගත්තා. යුද හමුදා යන දවසේ මේ අනේ අපිට සමාව වෙන අපේ වරදක් වුණා කියලා. එහෙම තත්ත්වෙකුත් තියෙද්දි ලන්ඩන් ඉඳන් එන අය මේ වගේ හැසිරීම මම හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක. මම හිතන්නේ මෙහෙම වුණාට පස්සේ දිනුසෙන් තවත් පිරිසක් කියනවා ඕන් කොහොමද ගෙන්නව ගන්නේ? ඔව්. ඔය අපිට කියන්නේ ඒ කියන්නේ මොකද උන් කියන්නේ අපි එන්නම් අපි ගෙන්න ගන්න අනේ ජනාධිපති අගමැතිතුමා කියලා අඬනවනේ. නමුත් මේකේ වෙන්නේ තවත් පිරිසකට තියෙන chance එක නැති වෙනවා.
සහ හිතට එකඟව කල්පනා කරලා බලන්න සමහරවිට එංගලන්ත ජීවත් වෙනවා කිව්වා වුණත් ඔබ කොයිතරම් පහසුකම් භුක්ති විඳිනවද කියලා. ඒ කියන්නේ දැන් මෙහි ඇවිල්ලා එංගලන්තේ හිටියා වගේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි එහෙදී ඔබ කොහොමද ජීවත් වෙන්නේ? මොකද කළේ කියන කාරණාවත් හිතන්න වෙනවා. විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමේ දිනේ කල්යයි 4 වෙනිදා විවෘත කරන්න නියමිතව තිබුණේ. කල් ගිහිල්ලා තියෙනවා. දිනවකවානු පිළිබඳව තවම තීරණයක් නැහැ. ඒ දිනමින වාර්තා කරන්නේ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ මහාචන්දයට උපදේශමාලාවක් ලංකාදීපේ වාර්තා කරනවා. මහාචන්දය පවත්වනවා නම් මෙන්න මේ වගේ උපදෙස් අනුව ඡන්දය පවත්වන්න පුළුවන් කියලා සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ මැතිවරණ කොමිසමට ඒ උපදේශමාලාව ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ඡන්ද තියන්න බෑ ඡන්ද තියන සුදුසු වාතාවරණයක් නැහැ කියන උදවිය හොඳයි මේක අධ්‍යයනය කරන එක. අර එක නීතිඥවරයෙක් නඩුවක් දාලා ඊයේ මාධ්‍ය හමුවෙත් ප්‍රකාශ කරා ඡන්දේ තියන්න බෑ කොහොමද ඡන්ද තියන්නේ කියලා. දකුණු කොරියාවේ කොහොමද ඡන්ද තියුවේ සහ මෙන්න මේ උපදේශමාලාව ඒ නීතිඥවරයාත් කියවන එක හොඳයි. ඇඳරි නීතියේ තත්ත්වය ලිහිල් කරනවා. හැබැයි ඒ ඇඳරි නීතියේ තත්ත්වය ලිහිල් කළා වුණත් ඇඳරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍ය නීති තදින් ක්‍රියාත්මක වන බව සහ ඇඳරි නීති ඉවත් කළ පසු එළියට යන අය ආසාදිතයෙක් නොවි යලි නිවසට එන්න කියන කාරණාව සඳහන් කරන්න ඕනේ. ඒක තමයි ගමනේ තියෙන හොඳම අරමුණනේ. ඔව්. හැඳුනුම්පතේ අවසන් අංක අවසරයේ 11 වන දාසයට ක්‍රියාත්මක වන බව සහ ඇඳරි නීතිය ලිහිල් කළත් සෞඛ්‍ය නීති තදින්ම ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාගේ ප්‍රකාශයේ මවබිම කියනවා. ඒ අතර තමයි යුද හමුදාපති ලෙෆ්ටනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියන්නේ ඇඳරි නීති ඉවත් කරාට පස්සේ එළියට යන අය ආසාදිතයෙක් නොවි එන්න. හැබැයි ආසාදිතයෙක් නොවි එන්න. ආරක්ෂක ලේකම්වරයාත් කියන කතාවක් අපි දකිනවා අර දොරමඩලාවේ පූර්ව ප්‍රචාරක පටවලදී අපිට උදව් කරන්න ඔබට උදව් කරන්න. කියන ඔබට උදව් කරන්න අපිට උදව් කරන්න. කොයිතරම් මානුෂික ඉල්ලීමක්ද සහ කොයිතරම් නමශීලීද. කොළඹ පැල්පත්වාසී පවුල් 50000කට නව නිවාස ලබා දෙන්න මේ කඩිමුඩියම තීරණය කළා තියෙනවා ප්‍රසාද්. මම හිතන්නේ මෙහෙම දැන් අපි දැක්කා දැන් අර බණ්ඩාරනායකපුර කෙසේගත් ප්‍රදේශයේ ඇතම් ප්‍රදේශවල තිබුණා දිනුෂ පර්චස් 20ක පමණ පවුල් 63ක් හිටියා. 63ක් පමණ 260 ගාණක් සමාජික. ඉතින් මේ වගේ මැද කොළඹ සහ කොළඹ නගරේ තිබුණ පැල්පත් මං හිතන්නේ නිවාස 60000ක් පමණ. එතකොට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සැලසුම් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වශයෙන් සිටියේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් පරිදි මං හිතන්නේ කොළඹ පැල්පත් නිවාස වල විසඳුමක් ලබා දුන්නා. ඉතින් නිවාස මං හිතන්නේ 15000ක් විතර හදාගෙන ගියා මහල් නිවාස. නමුත් මේක 2015 ජනවාරි 8 පස්සේ යම් ආකාරයකට නැවතුණා. නමුත් දැන් පටන් අරන් ගන්න යන්නේ මේ කොරෝනා මේ සිද්ධියත් එක්කම කොළඹ මේ තද වෙලා ඉන්න මිනිස්සුන්ට මහල් නිවාස ලබා දෙන්න. ඒ නිසා අද ඒක පටන් ගන්නවා සුගතදාස් ක්‍රීඩාංගණය අසල තියෙනවා ස්ටේඩියම් ගම කියලා ප්‍රදේශයක්. මෙතනින් ගෙවල් දහසක් ආරම්භ කරලා නාගරික සනද අධිකාරිය විසින් මේක පටන් ගන්නවා. ඉදිරියේදී බොරැල්ල වනාත මුල්ල ඒ කියන්නේ දෙමටගොඩ මැද කොළඹ ඇතුළු ප්‍රදේශ උතුරු කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙවැනි මහල් නිවාස ඉදිකර නියමිතයි. ටාගට් එක නිවාස 50000ක්. රජයේ විශ්‍රාම වැටුප් අද සහ හෙට ලබා දෙන බව මවබිම් පුවත්පත බොහෝ පුවත්පත් වගේම වාර්තා කර සිටියා. පෙන්ෂන් එක ගන්න පුළුවන් අද හරි හෙට හරි. හැබැයි වයෝවෘද්ධ පුද්ගලයන් එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉතාම ආරක්ෂිතව ඉන්න ඕන මොහොතක් මේ උදා වෙලා තියෙන නිසා එළියට යනවා නම් හරි ප්‍රවේශමෙන් යන්න. අලි මදිවට කොටි ඩෙන්ගු සහ මී උනත් පැතිරෙයි කියලා වාර්තා කර සිටින්නේ අද දිනමින පුවත්පත. ඒ අනුව මේ වර්ෂාව මෝසම් වැස්ස ආරම්භ වීමත් එක්කම සහ විශේෂයෙන්ම යලකන්නේ ගොවිතැන් කටයුතු සිදුවීම නිසා ඩෙන්ගු උණ සහ මී උණ පැතිරෙන්න අවදානම තියෙනවා අලිමදිවට කොටි. ඒ නිසා විශේෂයෙන්ම තෙත් කලාපයේ ප්‍රදේශවල ජනතාව මේ රෝග දෙක ඩෙන්ගු සහ මී උණ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා මේ තවත් දෙයක් කියනවා විශේෂයෙන්ම දැන් ඩෙන්ගු සහ මී උණත් සමග ගත්තම දැන් ජනතාව මම හිතන්නේ ගෙවල් වලට වෙලා ඉන්නේ. ඔවුන් දැන් මම හිතන්නේ සුද්ධ කරන හොඳ වත්තපිලි නමුත් ඔවුන් දන්න වතුර එක්රැස් වෙන ප්‍රදේශ කාර්යාලවල මේ වගේ දැන් වතුර එක්රැස් වෙන ප්‍රදේශ බහුල වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි දන්නවා දැන් කුඹුරේ වුණත් ඉස්සර වගේ නෙවෙයිනේ දැන් වෙල්ල පෙරහැරේ සෙල්ලම් කරන එහෙම තත්ත්වයක් නැහැනේ. ඒතකොට මම හිතන්නේ ඒතකොට අර සතුන්ට යම්කිසි ආකාරයකට ඔවුන්ට රිසි පරිදි කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මේ නිසා යම් යම් දේවල් ආසාදනය වීම අපිට සිදු වෙන්න පුළුවන්. මම හිතන්නේ ජාතික උද්‍යාන වල තත්ත්වය නෙවෙයි. නමුත් අර මියුණ පතුරවන මීයන් ඉන්නවා. දැන් ඩෙන්ගු මදුරුවන් ඉන්නවා. ඔවුන් ඉන්නේ සමාජයේ හැමතැනම ඉන්නවනේ. ඒ නිසා අපි පොඩ්ඩක් අපේ පරිසරය පිරිසිදුව තියාගන්න ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඔව් කුඹුරු වැඩ එහෙම කරනවා නම් මේ දවස්වල හොඳට කකුල ආවරණය වෙන විදිය
මොන හරි පාවාහනක් පළඳින්න කියලා තමයි ආවරණය කරගෙන කුඹුරට බහින්න කියලා තමයි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ. තුවාලයක් එහෙම තියෙනවා නම් ඒ ප්‍රවේශම් වෙන්න ඕනේ. කුඹුර වැඩ කිරීම වැළකෙන්න කියලා තමයි උපදෙස් ලබා දෙන්නේ. ඔව් මේවා බොරු නෙවෙයි. හැබැයි බොරු පැතිරුව අය ඇල්ලුවා කියා මානව හිමිකම් කොමිසමේ දුකින් ඉන්න බව කනස්සල්ලේ ඉන්න බව අද දිවයින පුවත්පත කියනවා. කොරෝනා වසංගතයේ පැතිර යාමත් සමග සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් පැතිරුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සිය කනස්සල්ල පළ කර ඇත. මොකක්ද මේකේ අරමුණ? ඒ කියන්නේ මානව හිමිකම් කොමිසමේ අරමුණ මොකක්ද කියන එක පිළිබඳව විතාම දැඩි ප්‍රශ්නයක් මතුවෙනවා මේ. මානව හිමිකම් රකින්නේ කවුරු වෙනුවෙන්ද? අපි දැන් කියමු අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරලා ඒක අසාධාරණ ලක් වෙන පිරිසක් ඉන්නෝනේ. ඔවුන්ගේ මානව හිමිකම් කැඩෙන්නේ නැද්ද? ඒ ගැන හොයන්නේ නැද්ද? ඊතර මැතිවරණ කොමිසමේ එක්තරා නිලධාරියෙකුගේ ලෙඩේ මානව හිමිකම් කොමිසමේ කාට හරි බෝ වෙලාද කියලා පොඩි සැකයක් මතුවෙනවා. මානව හිමිකම් කියන එක හොඳයි. ඒක තියෙන්න ඕනේ. හැබැයි ඒකට දෙන අර්ථකථන පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ඇති කරනවා මේ වගේ ප්‍රවෘත්ති තවදුරටත් පැතිරීමත් එක්කම. අපි සූදානම් විරාමයක් ලබන්න. විරාමයෙන් පස්සේ ඊයේ මොකද වුනේ කියලා තවත් වාර්තා කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ කියන සංඛ්‍යාලේඛන ගණන් හිලව් ඇත්තද? ආණ්ඩුව කොරෝනා ඇත්ත තතු හංගනවා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කිරියල්ල චෝදනා කරනවා. හැබැයි මේ කියන වාර්තා ගෙන එන්නේ, ඒ කියන්නේ මේ ඉලක්කම් ගේන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්. එතකොට එහෙමනම් ඔවුන්ටද මේ චෝදනාව එල්ල කරන්නේ? මේ දිවාරයක් කැප වෙලා සේවය කරන ඔවුන්ට ඊයේ තිබුණේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් මේ අල්ලිගහ මණ්ඩලයේ. ඒක තමයි එතෙන්දි මම කිරියල්ල මහත්තයා ආවනම් මේ අහන්න තිබුණා මේ ඇයි මේවා හංගන්නේ කියලා. ඔව් අගමැතිතුමා හොඳට පුරුදු වෙලාත් හිටියේ මේ පහුගිය දවස් ටික අර පොඩි ළමන්ගේ ප්‍රශ්න වලට උත්තර දීලා එහෙම මේ වැඩේට ලෑස්ති වෙලත් ඉන්නේ. ලොකු ළමන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ලෝක බැංකුවේ කොරෝනා ආධාරය තවම ලැබුණේ නැහැ මව්බිම කියා සිටිනවා. විශේෂයෙන්ම දැන් අද දිවයින පුවත්පත වාර්තා කරලා තිබුණා රනිල්ලා සජිත්ලා අනුරලා නැතුව අරලියගහ මැදුරේ රැස්වීම් තියයි කොරෝනා මර්ධනයේට රට සල්ලි ලැබුණේ නැහැ කියලා මව්බිම පුවත්පත සම්පූර්ණ පිටුවක් පළ කරනවා. කවුද ආවේ කවුද නැත්තේ කියලා බලා ගන්නත් පුළුවන්. එහිදී ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඇමරිකන් ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබා දීමට එකඟ වී ඊට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල අප රටට ලැබී නැති බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අහපු ප්‍රශ්නයකට පිළිතුරු විදියට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහත්මයා කියා සිටිනවා. විශේෂයෙන්ම PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බව මෙහිදී කතා වෙලා තිනවා. මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස විදියට හිටපු මන්ත්‍රීවරුන්ගේ මසක විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට වුවද මේ අවස්ථාවේදී වුන් එකඟ වෙලා තියෙනවා. ඒක සුද්ධිය පළ කරන්න ඕනේ කාරණාවක්. කොමුණත් අර ප්‍රසාද්‍යෝගේ මොන හරි ප්‍රශ්න තිබුණා නම් අහන්න. ඔව් මම හිතන්නේ මෙතන දැන් අපි දන්නවා දැන් විශ්ව දෙමළ ජාතික සන්ධානයක් ආවා. දැන් ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මම හිතන්නේ ආණ්ඩුව ඊතර ප්‍රසාදයක් නැත්නම් ප්‍රතිපත්ති සම්බන්ධ. නමුත් ඔවුන් ඇවිල්ලා ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළා. ඔවුන් කිව්වා කොළඹ ඉන්න දෙමළ ජනතාවට උතුරට යන්න අවස්ථාව ලබා දෙන්න වගේ මේ ප්‍රායෝගික තත්ත්වයේ තියෙන යෝජනාවල් ඉදිරිපත් කළා. මම හිතන්නේ මෙතෙන්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, අනුකුමාර සානක මහත්මයා ඇතුළු මේ පිරිසට, රාවුල් ෆකීම් මහත්මයා ඇතුළු පිරිසට එන්න තිබුණා. දිගම්බර මහත්තයා වතුකරේ ජනතාව වෙනුවෙන් වෙලා කතා කරන්න තිබුණා. නමුත් හොඳ අවස්ථාවක් නැති කරගත්තා. ඊට පස්සේ වුන් කියනවා අපෙන් අහන්න අපිට අවස්ථාවක් දෙන්නේ ආණ්ඩුව තනියම වැඩේ කරගෙන යනවා කියලා එහෙම චෝදනා කරන එක වැරදි. අපි දන්නවා 1988 ඒ භීෂණ සමයේදී සර්වපාක්ෂික සමුළුවක් ඇඳුවා. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති. එතකොට ඒවකට විපක්ෂ නායකයා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේ සාකච්ඡාවට ගියා. අපි දැක 2004 දී සුනාමි ඛේදවාචක අවස්ථාවේදී ඒවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ආවා. ඒ වෙලාවේ පැවති ඒ සාකච්ඡාවට. එතකොට මේක විශේෂ අවස්ථාවක්. මොකද ලංකාවේ තරක් නෙමෙයි මුළු ලෝකෙම දැඩි අවධානය ලක් කරලා තියෙන විශේෂ අවස්ථාවක්. මෙතෙන්දි ඉතින් විපක්ෂයට එන්න බැරි නම් ඒක මම හිතන්නේ ඊතරම් හොඳ කාරණයක් නෙවෙයි. දැන් උන් කියන පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න බැහැනේ දිනුෂ. දැන් නීතිමය තත්ත්වයක් තියෙනවා බැහැ. ඒකට පුළුවන් දේ තමයි අගමැතිතුමා කරේ. මොකද අගමැතිතුමා මීට කලිනුත් පක්ෂ නායකයින් කැඳවලා අවස්ථාවක් දුන්න සාකච්ඡා කරන උන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වගේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබා දීම හිටපු ඉතාමත් හොඳ දෙයක්. ඉතින් ප්‍රයෝජන ගන්න නැත්නම් ඒකේ ඔවුන්ගේ මම හිතන්නේ එතරම් හොඳ දෙයක් නෙවෙයි ඔවුන් රට වෙනුවෙන් කරන්නේ. ඕනනම් අපිට මෙහෙම හිතන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙන අය මේ ක්‍රමවේදය ගැන ප්‍රශ්න තියෙන අය ඊයේ ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. සමහරට निराකරණය කරගන්න නැති. සමහර ප්‍රශ්න නැතුවත් ආවෙ නැහැ වෙන්න පුළුවන්. හොඳයි අපිට දැන් පුළුවන් මේ කියන කාරණා ඇත්තද නැත්ද මේ ගණන් හිලව් ඇත්තද කියන කාරණාවත් විමසන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාව අපිට ලයිව් view තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. සුබදෑසන කායිබාන් විශේෂඥ වෛද්‍යතුමනි.
සුබ උදෑසන ආයුබෝවන්. ඔව්. ඊයේ දවසේ තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මුලින්ම. ඔව් ඊයේ අත වශයෙන්ම අපි හොඳ දවසක් කියලා තමයි ටිකටම හිතාගෙන හිටියේ. හැන්ද වෙනතුරු අපිට තිදෙනයි හම්බෙලා තිබුණේ. නමුත් රාත්‍රිය එළඹීමත් සමග මේ ගණන් හිලව වැඩි වුණා. මේ අනුව ඊයේ දිනේට ආසාදිතයන් 33ක් ලෙස සලකන්න පුළුවන් COVID-19. මේ 33න් එක අවුරුදු 13ක ලදැරියක් ඇය නාවික හමුදා පවුලක කෙනෙක්. ඒ වගේම තවත් වයස 70ක පමණ කාන්තාවක් නාවික හමුදා සෙබළුකගේ මවක්. ඒ ඉතිරි 31ම විවිධ නිවාඩුවට නිවෙස් වලට ගොස් අපි කැඳවනු ලැබූ නාවික හමුදා සෙබළුන්. ඉතින් මේ අයගෙත් මේ අයත් මේ අයගේ පවුලුත් අත වශයෙන් මේ අය ගෙන්නලා ඒ අය දැන් වෙනත් ස්ථානවල රැඳී සිටින්නේ. ඒ සියල්ල නිරෝධායනට ලක් කරලා තියෙන්නේ. ඉතින් මෙහිදී අපගේ ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් මේ උදවියගේ ගම් දනව්වල ඒ අවශ්‍ය සොයා බැලීම් ඒ ස්පර්ශකයන් ඔස්සේ යමින් ඒ වගේම බුද්ධ්‍යංශයට තොරතුරු ලබා ගනිමින් තවදුරටත් අවශ්‍ය PCR පරීක්ෂණ කිරීමත් මේ සම්බන්ධයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අපේ මේ අවස්ථාවේ ප්‍රධාන රාජකාරී බවට පත් වෙලා තියෙන්නේ. ඔව්. එතකොට අද දවසේදී PCR පරීක්ෂණ කීයක් විතර තියන්න සැලසුම් කරලා තියෙනවද සහ මොන වගේ පිරිසක් ඉලක්ක කරලා ක්‍රියාත්මක වෙනවද මේක? මෙහෙම ප්‍රධාන වශයෙන් අර මේ වැලිසර කඳවුරේ තවදුරටත් යම් ප්‍රමාණයක PCR පරීක්ෂණ කිරීමට සිදු වෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ නාවික සෙබළුන් ගේ ගම් දනව්වල ඒ කියන්නේ වුන් සංචාරය කරා නම් ඒ ප්‍රදේශවල ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම කොළඹ විශේෂයෙන් යම් ඉලක්ක සහගත කණ්ඩායම්වල ඒ වගේම අර නිසගයෙන් අපිට රෝහල් වලින් යම් ප්‍රමාණයක් අපි ලබා ගන්නවා. ඒ ප්‍රමාණයත් ලබා ගැනීමට නියමිතයි. ඔව් විශේෂයෙන්ම තුමනි දැන් අපි දැක්ක දැන් මේ PCR පරීක්ෂය සඳහා කොතරම් මුදලක් වැය වෙනවද? මේ සම්බන්ධයෙන් විවිධ කතා බහ තියෙනවා. අපි දැනගි දැන් ඔද රජය මේ මුදල දරන්නේ එක පරීක්ෂණ සඳහා කොතරම් මුදලක් වැය වෙනවද? ඔව්. ඇත්ත වශයෙන්ම මේ PCR පරීක්ෂණය කියන්නේ සංකීර්ණ පරීක්ෂණයක්. මේක සාමාන්‍යයෙන් අර වෙනත් සාමාන්‍ය ලේ සාම්පලයක් ගැනීමක් වගේ නෙවෙයි. මේකට මේ විශාල කණ්ඩායමක් සහභාගී වෙනවා. ඒ වගේම මේකේ තියෙන මේ ලොජිස්ටික් පැත්ත වැඩි. ඒ වගේම මේකට අවශ්‍ය කරන උපකාරක දේවල් වැඩි. මේ තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම අපි අර මුල් අවස්ථාවේදී පෞද්ගලික අංශය සම්බන්ධයෙන් සැලකීමේදී ගණනය කිරීමක් කර. හැබැයි ඒ ගණනය කිරීමට අදාළ වුණේ අර ඒ පරීක්ෂණයට පාවිච්චි කරන උපකාරක වලට යන වියදම් පමණයි. ශ්‍රමය හෝ ඒ කියන්නේ වැටුප් හෝ එහෙම නැත්නම් මේ කැපිටල් වියදම හෝ ඒ කිසි දෙයක් සලකන්නේ නැතුව එහිදී අපිට ලැබුණේ රුපියල් 6000ක පමණ මේ ප්‍රමාණයක් තමයි මේ වැය කෙලින්ම නෑ වැය ඩිරෙක්ට් වැය හැටියට අපිට ලැබුණේ. ඒ නිසා පැහැදිලිවම රුපියල් 6000ට වැඩිය මම හිතන්නේ මේකෙදි රුපියල් 7500ක්වත් මේ සඳහා වැය වෙන බව පෙනී යනවා සියලු කාරණා සලකා බැලුවොත්. හොඳයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමනි ඊයේ අරලියගහ මන්දිරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුණා. එහිදී මොන වගේ කරුණුද සාකච්ඡා වුණේ? කෙටි සමාලෝචනයක් කරන්න පුළුවන්ද ඔබතුමාට? ඔව් ඇත්ත වශයෙන්ම මම විසින් ඉදිරිපත් කිරීමක් කරා. ඉන් අනතුරුව බුද්ධ්‍යංශය විසින් මේ ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවා. මම විසින් කරනු ලැබූ ඉදිරිපත් කිරීමට අනුව ඇත්ත වශයෙන්ම අප ලබා තිබෙන සාර්ථකත්වය ඒක විෂය මූලිකව ගෙනහැර දැක්වීමට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ අනුව අපිට මේ අනාගතය ගැන ධනාත්මකව සිතීමේ හැකියාව තියෙන බව තමයි ප්‍රකාශ වුණේ. අර අවාසනාවට මේ නාවික හමුදා ගැටලුව නොවන්නට
ඒ අවසනාවන්ත සිද්ධිය නොවන්නට අත් වශයෙන්ම අප ඉතා හොඳ ස්ථානයක මේ අවස්ථාවේ සිටිය යුතුයි. කෙසේ වෙතත් නාවික හමුදාව කියන්නේ විනයානුකූල කණ්ඩායමක්, සංවිධානගත කණ්ඩායමක්. ඒ නිසා ජන සමාජයේ අර වෙනත් තැන්වල ක්ලස්ටර් ඇති වුණාට වැඩිය මෙය අපිට පාලනය කර ගැනීමට සාපේක්ෂව පහසු වෙයි කියන එක. ඉතින් මෙහිදී සියලුම ඒ හිටපු മന്ത്രിවරුන් ඒ හිටපු අමාත්‍යවරුන් ඒ සියල්ල ඒ වගේම සංඝරත්නයත් වැඩම කළා හිටියා. ඒ අය මේවට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒ වගේම ඉන්න අනතුරුව යම්කිසි සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ වගේම තව මතයක් පැතිරෙනවා ආණ්ඩුව එහෙම නැත්නම් මේ සෞඛ්‍ය අංශය ඇත්ත තොරතුරු හංගනවා කියලා. හංගනවද ඔබතුමාලා? මේක නැවත නැවත පිළිතුරු දීපු කරුණක්. මේක හුඟක් වෙලාවට අපි දකින්නේ එක්කෝ සමාජ මාධ්‍ය වලින් මේක මතුවෙනවා. එහෙම නැත්නම් වෙනත් අරමුණු ඔස්සේ කියනවා. දැන් මට නැවතත් කියන්න තියෙන්නේ අපි මෙතන මේ කරන්නේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙල. මේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙලේ අවශ්‍යතාවය තමයි මේ රටේ ඇතිවලා තියෙන COVID-19 තත්ත්වය පාලනය කර ගැනීම. එසේ පාලනය කර ගැනීමේදී මේ මහජන සෞඛ්‍ය කටයුත්ත කෙරෙන්නේ 100% මහජනතාව සමග. මේක හුදෙක් මහජනතාවෙන් වියුක්තව පරිශනාගාරයක සිදු කරන වැඩපිළිවෙලක් නෙවෙයි. එතකොට එවැනි මහජන සෞඛ්‍ය වැඩ කටයුත්තක් අපිට ජනතාවගෙන් වසංකොට ජනතාවට බොරු කියමින් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා මේක කවුරු වසං කරත් අපට ඒ කියන්නේ අපි වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාව මේ භාවිතා කරන උදවිය හැටියට ඒ කිසිසේත් කළ නොහැකි. ඒක අපිට අවශ්‍ය වුණත් කරන්න බැරි දෙයක් බව කිව යුතුයි. සූතියේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාණෙනි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් අපි ඒ ප්‍රශ්නයත් අවසාන වශයෙන් ඇහුවේ. මොකද ඔවුන්ගේ කාර්යභාරය දේශපාලනයට හරවගෙන විවිධ අර්ථකථන දුන්නොත් සමාජය තුළ තියෙන විශ්වාසය බෙදලා තියෙන ඉඩ තියෙන නිසා COVID-19 හැදුවේ චීනමයි කියලා පරසක්වල ගහලා ඇමරිකාව අවධාරණය කරලා කියනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ප්‍රකාශයක් අද මවබිම් පුවත්පත වාර්තා කරනවා. හැබැයි මේ මාධ්‍යවේදීන්ගේ වාර්තාවක් එහෙම නැත්නම් මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ තමයි මේ කරුණ අනාවරණය වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේදී පොම්පියෝ කියනවා ඔව් මේක චීනයේ තමයි හැදුවේ කියලා. හැබැයි ඇමරිකානු බුද්ධ්‍යංශ මෙය තහවුරු කරලා තියෙනවා නේද? එහෙම නෙවෙයි කියන දෙවෙනි ප්‍රශ්නේ හොයන් පස්සේ ඔහුට පළවෙනි ප්‍රශ්නෙත් එක්ක දෙන උත්තරයක පරස්පර වෙනවා. මේ පරස්පර කාරණා තවදුරටත් ලංකාව තුළ උනත් වාර්තා වෙන එක සුදුසු වන්නේ නැහැ. හේතුව එහෙම වුණොත් ජනතාවට තියෙන විශ්වාසය ගිලිහෙන්න ඉඩ තියෙනවා. ඊටාම විශ්වාසදායී විදිහට ජනාධිපතිතුමා කියන ආකාරයට රෝගය පාලනය කරලා තිබෙනවා. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ඔබේ සහ මම අපි දෙන්න මේ ක්‍රමවේදය පිළිබඳ විශ්වාසය තබාගෙන උපරිම ආකාරයෙන් සහයෝගය ලබා දීම. අපි නිරෝගීමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. නැවත හෙට මුණ ගැහෙමු. ආයුබෝවන්.